समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कामरागानुसयो भवरागानुसयो पटिघानुसयो मानानुसयो निट्ठानुसयो विचिकिच्छानुसयो अविज्ञानुसयो श्रद्धावंत कारुणिक पिनතුනි මේ ධර්ම දේශනාව අද සිද්ධ කෙරෙන්නේ කැන්බරා විහාරස්ථානයෙහි හැම සති අන්තයකම මේ වස්සාන සමයේ සිදු කරනු ලබන උතුම් ධර්ම දේශනා මාලාවෙහි තවත් එක් වටිනා අවස්ථාවක් සම්පූර්ණ කිරීමක් වශයෙන්ුයි බුදුරජාණන් වහන්සේ වතාවකදී දේශනා කරනවා යෝච වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජායිනෝ යනුවෙන් බණපදයක්. එහි අදහස තමයි යම් කෙනෙක් දුස්සීලව හිතෙහි සංයමයක් සංවරයක් නැතිව සිත දමනය කරගන්නේ නැතිව වසර 100ක් ජීවත් වුණත් ඒ බඳු කෙනාගේ ජීවිතය ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. යම් පුද්ගලයෙකු සිල්වන්තව තමන්ගේ ජීවිතය ගුණයට නතු කරගෙන තමන්ගේ ජීවිතය ධර්මයට නතු කරගෙන සිත දමනය කරගෙන ජීවත් වෙනවා නම් ඒ තැනැත්ත ජීවත් වන්නේ එක දවසයිද ඒ දවස ශ්‍රේෂ්ඨයි අර සියවසක් ජීවත් වීමට වඩා කියලා. එහෙමනම් මෙලොව ජීවත් වන අපි හැමදිනාමත් අපත් ජීවත් වන්නේ කෙටි කාලය වේවා දීර්ඝ කාලය වේවා ඒ කාලය තුල හැකිතාක් හොඳින් සමාජයටත් යම්කිසි මෙහෙවරක් සිදු කරන ගමනේ අපේ ආධ්‍යාත්මික ජීවිතයේහි ඉදිරි දියුණුව ඇති කරගන්නට පුළුවන් වන ආකාරයට අපි අපේ ජීවිත ගත කරන්නට අවශ්‍ය කරන විශේෂයෙන්ම ලෝකෙ පුරාම විවිධ වසංගත තත්ත්වයන් පැතිර පැවතිලා මිනිස්සුන්ට විවිධ ආකාරයෙන් කරදර උපද්‍රව විපත්ති සිද්ධ වෙච්ච සිද්ධවන කාල වකවානුවක් මේක. ඉතින් ඒ බඳු සමයක අපි ගුණයට දහමට ධර්මයට තව තවත් නැඹුරු වීම අවශ්‍ය කරනවා වැදගත් වෙනවා. මොකද ඒ තුලින් අපේ මනුෂ්‍ය ජීවිතයේහි වටිනාකම අපිට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම ඒ තුලින් අපිට මනුෂ්‍ය ජීවිතයට හරයක් එකතු කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අප මේ ජීවිතය පිළිබඳව ඇති ඊටාම දැඩි වූ ජීවිත ආලය ජීවිතය පිළිබඳව ඇති බැඳීම යම් මට්ටමකින් අඩු කරගෙන තෘෂ්ණාව අඩු කරගෙන මේ ලෝකයේ තුල සනසිලි සහගත ආකාරයට මේ ලෝකයට බරක් වෙන්නේ නැතිව ඒ වගේම සමාජයට බරක් වෙන්නේ නැතිව තමන් සාධාරණ වූ මිනිසෙක් හැටියට ජීවත් වෙන්න අවශ්‍යයි කියන හැඟීම ඇති කරගන්නට පුළුවන් ඒ ධර්මය තුළින් අපේ ජීවිතයට ලබා දෙන පන්නරය කරන කොටගෙන. එහෙමනම් පින්නතුනි ඒ උතුම් ධර්මයේ වෙත තව තවත් හොඳින් නැඹුරු වෙලා ඒ ධර්මයේහි ඇත්තා වූ ගැඹුරු අර්ථයන් ජීවිතයට සම්බන්ධ කරගෙන අපි අපේ ජීවිත තවත් සාර්ථකත්වයට පත් කර ගන්නවා කියන අදිෂ්ඨානය මේ අවස්ථාවේදී ඇති කර ගන්න. හොඳයි එහෙමනම්
අද දවසේ මේ ධර්ම දේශනාව තුළින් අප ඔබට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වන්නේ සප්ත අනුස්සය පිළිබඳවයි. අනුස්සය නැතිනම් අනුස්සය ධර්මතා 7ක් තථාගත ධර්මය තුල දේශනා කරලා පෙන්වා දීලා තිබෙනවා. මේ අනුස්සය ධර්මයන් දැන ගැනීම අපි හැමදෙනාගේම ජීවිතවලට සලසන ශක්තිය සුළු එකක් නෙවෙයි. අනුස්සය කියන්නේ කුමක්ද? අනුස්සය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය කුමක්ද කියන එක අපි පළමුවෙන්ම විමසා බලලා ඉඳිමු. දැන් අපි මේ මාතෘකාවට මෙන්න මේ විදිහට ප්‍රවේශ වෙමු. පිනතුන් හැමදෙනාම දන්නවා හැමෝම මාර්ගඵල තත්වයන්ටපත් උනේ නැතිනම් විවිධ ආකාරයේ ක්ලේශ ධර්මයන් අපේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්ලේශ ධර්මයන්ට මුල් වෙනවා රාගය, ద్వේෂය, මෝහය කියන මේ ක්ලේශ මූලයන් තුන නැතිනම් අකුසල මූලයන් තුන. මේ තුන මුල් වෙලා විවිධ ආකාරයේ කෙලෙස් සිතුවිලි පුද්ගල సంతානෙහි ක්‍රියාත්මක වෙනවා. ඒ කෙලෙස් සිතුවිලි වල ක්‍රියාකාරීත්වය කරන කොටගෙන පුද්ගලයා අකුසලයේහි නිරත වීම කියන එක සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි පුද්ගලයාගේ සසර ගමන දික්වීම සිද්ධ වෙනවා. ඒ විතරකුත් නෙවෙයි පුද්ගලයාට සසරෙහි දුගතියෙහි උපදින්න ලැබීම දුක් විඳින්නට සිද්ධ වීම කියන කාරණාව සිද්ධ වෙනවා. එහෙමනම් අපි හැමෝම දන්නවා කෙලෙස් කියන්නේ හිත කෙලසන ධර්මතාවන්, හිත කිලිටි කරන ධර්මතාවන්. ඒ කෙලෙස් වල බලපෑම ඊටාම දැඩිව පවතිනවා පෘථග්ජන පුද්ගලයන් සම්බන්ධයෙන්. එහෙමනම් මේ කෙලෙස් වල ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම අපිට වැදගත් වෙනවා මේ කෙලෙස් නැති කිරීම සඳහා. දැන් අපි හැමෝම දන්නා පරිදි ක්ලේශයන් නැති කිරීම පෘථග්ජන පුද්ගලයෙකුට පහසුවෙන් කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ඒ කෙනා දීර්ඝ සංසාර ගමනක් තුළදීම මේ ක්ලේශ ධර්මයන් සමග බද්ධ වෙලා බැඳිලා ඊටාම තදින් ඒ සමග එකතු වෙලා ක්‍රියාත්මක වෙන නිසා. දැන් උදාහරණයක් හැටියට අපි මමත්වයේ කියන හැඟීම ගත්තොත් මම මගේ කියන අදහස ගත්තොත් ඒක පුද්ගලයා සංසාරයේ අති දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු කරගෙන එන අදහසක්. මගේ මම මට මෙන්න මේ කියන සංකල්පයන් මේ අදහස් පුද්ගලයා සංසාරේ අනවරාග්‍ර කාලයක් තිස්සේ අති දීර්ඝ වූ කාලයක් තිස්සේ පුරුදු කරගෙන එන දේවල්. ඒ නිසා මේ ආත්ම භවයේදී අපට ධර්මය ලැබුණත් ඒ ධර්මයේ තුලින් අපි මම කියන හැඟීමෙන් මිදෙන්නට කොයිතරම් මහන්සි ගත්තත් ඒක ඊටාම දුෂ්කර වූ කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ මමත්වය අපි අති දීර්ඝ සසරෙහි ඊටාම තදින් පුරුදු කරගෙන ආපු ධර්මතාවක් නිසා. එහෙමනම් අපි මේ මමත්වය දුරු කරගන්නට නියම ආකාරයටම සිටීම වැදගත් වෙනවා. ධර්මයට අනුකූලව ධර්මය හඳුනාගෙන නිවැරදි ආකාරයටම සිටීම කියන එක වැදගත් වෙනවා. ඒකට දැන් විපස්සනාව අපි ගත්තොත් එහෙම විපස්සනාව කියන කාරණාවේදී මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බැලීම. අනේ ඒ අවස්ථාවේදී පුද්ගලයාට හැකියාව ලැබෙනවා මමත්වය කියන හැඟීම දුරු කරගන්නට. විපස්සනා වඩන්නට සමහර ඇත්තන්ගේ පෙළඹීමේ අඩුවක් අපිට දකින්නට තියෙනවා. ඒකට හේතුව ඇත්ත කල්පනා කරනවා වෙන්න පුළුවන්. විපස්සනාව කියන එක අපිට දැම්ම වඩන්නට සුදුසු දෙයක් නොවේ. ඒක පස්සේ කාලෙක කරන්න තියෙන දෙයක් කියලා. නමුත් මේ පස්සේ කාලේ කියන එක කවදා එළඹෙන එකක්ද කියන එක පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒක කල් දාන්න එපා. ඔබ සමතයෙන් දියුණු වුණත් සමතයෙන් දියුණු නොවුණත් විපස්සනාව වඩන්න ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. ලෝකයේ පිළිබඳව ඔබ දකින ආකාරය තවත් නිවැරදි වීම, තවත් උපමට්ටම් වීම, ලෝකයේ පිළිබඳව වඩාත්ම හොඳින් ලස්සනට දකින්නට ලැබීම විපස්සනාව තුළින් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ ජීවිතේ එපා වෙලා ජීවිතේ කලකිරිලා ඔක්කොම එපා වෙන තත්වයක් එහෙම දෙයක් මේ ධර්මයේ තුල නැහැ. ඒ කලකිරීම කියන වචනේ උනත් ඇත්තටම වැරදි භාවිතාවක්. කලකිරීම කියලා වචනයක් අපේ ධර්මයේ තුල ඇත්තේ නැහැ. දැන් සසර කලකිරිලා මහාන වෙනවා කියනවානේ. සසර කලකිරිලා මහාන වීමක් කියලා එකක් නැහැ. ජීවිතේ කලකිරිලා මහාන වෙන්නෙත් නැහැ. කලකිරෙන පුද්ගලයා මහාන වෙනවා වෙනුවට මොකද්ද කරන්නේ? අඳුරු කුටියකට වෙලා නේ
දොරගුළු ලාගෙන ඒ පුද්ගලයා කල්ගත කරනවා මේ ලෝකයේත් එක්ක ඇති සම්බන්ධතාවයෙන් දුරස් වෙන මහන්සි ගන්නවා. ඒ පුද්ගලයාට සිතුවිලි ඊටාම වැඩි, විතර්ක ඊටාම වැඩි. ඒ නිසා කලකිරීම කියන කාරණාව ධර්මය තුල දක්වන වචනයක් නෙවෙයි. ධර්මානුකූල වචනයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. සසර කලකිරිලා මහාන වෙනවා නෙවෙයි. එහෙනම් මොකද්ද වෙන්නේ? ධර්මය තුල ඒකට දක්වලා තියෙන වචනේ නිබ්බිදා. නිබ්බිදා සමතිට්ඨත. නිබ්බිදාව ඇති වුණා. අපි ඒක සංස්කෘතයෙන් කියනවා නිර්වේදය කියලා. නිබ්බිදා කියලා කියන්නේ මෙන්න මෙහෙම අදහසක්. විඳින්නට දෙයක් නැහැ කියලා අවබෝධ කර ගැනීම. විඳින්නට දෙයක් නැහැ කියලා තේරුම් ගැනීම. එතකොට කෙනෙක් මහාන වෙන්නේ නිබ්බිදාව හේතු කරගෙන. ඉතින් මහාන වෙන හැමෝම නිබ්බිදාවෙන් මහාන වෙන්නේ නැහැ. නමුත් අපි ඔය කලකිරීම කියන වචනය වෙනුවට අපි පාවිච්චි කරන්න පුළුවන් නිර්වේදයටපත් වෙලා මහාන වුණා කියලා. ඒ කියන්නේ මේ ගිහි ජීවිතයේ පස්කම් සැපවල විඳලා සතුටු වෙන්නට දෙයක් නැහැ කියලා අවබෝධ කරගෙන මහාන වුණා. සසර කලකිරිලා මහාන වුණා නෙවෙයි සසර පිළිබඳ නිර්වේදයටපත් වෙලා මහාන වුණා. ඒ කියන්නේ සංසාර ජීවිතය දුක් සහිතයි සසරෙහි විඳින්නට තරම් සැපක් ඇත්තේ නැහැ. ඒ සැපය කියන එක ඊටාම తాවකාලික භූතයක්. ඒ අනිත්‍ය ධර්මතාවෙන් යුක්ත එකක් කියලා නිවැරදි විදියට වටහාගෙන පැවිදි ජීවිතයට එළඹෙනවා. ගිහි ගෙයින් නික්මිලා පැවිදි ජීවිතයටපත් වෙන සසර පිළිබඳ නිර්වේදය ඇති කරගෙන. ඒ නිසා බෝසතාණන් වහන්සේ රජසපතේ කලකිරලා ගියා නෙවෙයි රජසපත පිළිබඳ නිර්වේදයටපත් වෙලා උන්වහන්සේ ගිහි ගේ අතහැරලා ගියා. එහෙමනම් මෙන්න මේ නිර්වේද ඥානය ඇතිවීම තමයි වෙන්නේ ධර්මයට තව තවත් හොඳින් නැඹුරු වීම තුළින්. ඒ කියන්නේ මේ ඇහැ පිනවනවා කියන එක, කන පිනවනවා කියන එක, නාසය පිනවනවා කියන එක, දිව පිනවනවා කියන එක, ශරීරය පිනවනවා කියන එක තුල විඳින්නට දෙයක් නැහැ. මෙය අනිත්‍ය ධර්මතාවයෙන් යුක්ත එකක් කියලා අවබෝධය ඇති කර ගැනීම. ඒක ගිහි පැවිදි කාටත් වැදගත් වෙනවා. ඒ අවබෝධය තුළින් පුද්ගලයාට හැකියාව ලැබෙනවා වීරිය දියුණු කරගන්නට. මොකද වීරිය ඇති වෙන්නේ නැහැ යම්කිසි දෙයක් අවශ්‍යයි උවමනායි කියලා හැඟීම ඇති වෙනතුරු. ඒතර කුමක්ද මෙතෙන්දී අවශ්‍යයි උවමනායි කියලා දැනෙන්නේ පුද්ගලයාට වීරිය වැඩිම, කෙලෙස් නැති කිරීම, සමත විදර්ශනා වැඩිම, නිවන් මඟ ගමන් කිරීම අවශ්‍යයි කියන හැඟීම ඇති වෙනවා. ඒ වීරිය ඇති වෙනවා. ඒ වීරිය ඇති කරගන්න නම් ওই නිර්වේදය කියන එක ඊටාම ප්‍රබලව ඒ පුද්ගලයාට බලපානවා. හොඳයි. එහෙමනම් මේ කතා කළේ කෙලෙස් වල ක්‍රියාකාරීත්වය අපට පීඩාගෙන දෙන විදිහත් ඒ වගේම මේ කෙලෙස් වලින් මිදීම සඳහා නිර්වේද ඥානය නිබ්බිදාව ඇතිවන ආකාරයත් පිළිබඳව. දැන් අපි අද කතා කරන්නේ මූලිකව සප්ත අනුසය පිළිබඳව. සප්ත අනුසය කියන එක කොතෙන්දීද අපිට භාවිතාවට ගන්න එහෙම නැතිනම් ඉදිරියට ගන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් මේ කෙලෙස් වල තිබෙනවා අවස්ථාවන් යම් යම් මට්ටම් තිබෙනවා. මූලික වශයෙන් එහි අවස්ථා දෙකක් පිළිබඳව ධර්මය තුල දක්වා තිබෙනවා. ඒ තමයි අනුසය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව. ඊළඟට වීතික්කම කියලා තවත් තත්වයක් තිබෙනවා. අපි මේ පිළිබඳව ඉන්පසුව පැහැදිලි කරන්නම්. අනුසය දැන් අපි හැමෝගෙම හිතවල කෙලෙස් තිබෙනවා. සමහර කෙලෙස් නිදාගෙන තමයි ඉන්නේ. අන්නේ නිදාගෙන ඉන්න කෙලෙස් වලට තමයි මේ අනුසය කෙලෙස් කියලා කියන්නේ. ඒවා හැංගිලා තියෙන. කාටවත් පේන්නේ නැහැ. දැන් ඔයත්තන්ට මම පුංචි කතාවක් මතක් කරලා දෙන්නම්. අතීතේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා හොඳට බණ භාවනා කරපු අනුරාධපුර යුගයේදී ස්වාමීන් වහන්සේ කොයිතරම් පිවිතුරුව නිකලල්ව සිල්වන්තව ජීවිතය ගත කරාද කියනවා නම් ඒ විහාරස්ථානයේ මේ ඇස්මට්ටමින් ඉහළ බිත්තියේ සිතුවම් ඇඳලා තිබුණා. දැන් ওই විහාර සිතුවම් අඳිනවනේ. ඒ සිතුවම් තියනවාද කියන එක උන්වහන්සේ දන්නේ නැහැ. මොකද හේතුව මේ හිස උස්සලා වත් උන්වහන්සේ බැලුවේ නැහැ. ඒ තරම් සංවරව තමයි උන්වහන්සේ ජීවිතය ගත කළේ. ඒ එහෙම උන්වහන්සේට දවසක පුරපසළොස්වක පොහොය දවසක රාත්‍රියාමේ සඳ ඊටාම දීප්තිමත්ව බබලමින් පවතින මොහොතේදී
මේ පුන්සඳ මණ්ඩලයේ ආලෝකය දැකලා උන්වහන්සේ කල්පනා කරනවා මේ පුන්සඳ මණ්ඩලද පිරිසුදු මගේ සීලයද පිරිසුදු. පුන්සඳෙහි සස ලකුණු තිබෙනවා. හාවෙකුගේ ලකුණු තිබෙනවා. දැන් හාවෙක් වගේ නික පේන්නේ. එතකොට පුන්සඳෙහි සස ලකුණු තිබුණත් මගේ සීලයේ කිසිම කැලලක් නැහැ. ඒ උන්වහන්සේ තමන්ගේ සීලය ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. මේ සීලයේ කිසිම කැලලක් නැහැ. කිසිම කිලුටක් නැහැ. කිසිම අපිරිසිදු බවක් නැහැ. මේ පුන්සඳටත් වඩා මගේ සීලය පිරිසිදුයි. උන්වහන්සේ එහෙම සිල්වන්තව ඉන්න ගමනේ උන්වහන්සේ කල්පනා කරනවා මම මේ ජීවිතයේ නැති කළ යුතු ක්ලේශ ධර්මයන් නැති කරපු කෙනෙක්. මට කිසිම විදියකින් ආශාවක් ඇතිවන්නේ නැහැ. කිසිම විදියකින් තරහවක් ඇතිවන්නේ නැහැ. කිසිම විදියකින් මෝහ සංකල්පනාවක් ඇතිවන්නේ නැහැ. දැන් උන්වහන්සේ කල්පනා කරනවා තමන් වහන්සේ උතුම් රහත් ඵලයටපත් වෙලා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම කුමක්ද සිද්ධ වෙලා තිබුණේ? උන්වහන්සේගේ අර පරම පවිත්‍ර වූ සීලය හේතු කරගෙන ක්ලේශ ධර්මයන්ට උඩට මතුවෙන්න තියෙන අවකාශය අවස්ථාව නැති වෙලා ගිහිල්ලා තිබුණා. හරියට අපි බැලුමකට හුලං පුරවලා ඒ බැලුම වතුරේ ඔබාගෙන ඉන්නවා. එහෙම ඔබාගෙන ඉන්නකොට යම් තාක් දුරකට ඒ බැලුම වතුරේ ඔබාගෙන ඉන්නවද ඒ තාක් දුරට මේ බැලුමට උඩට මතුවෙන්න තියෙන අවස්ථාවක් නැහැ. එයා වතුර ඇතුළෙම ඉන්නවා. හැබැයි ඒකේ තියෙන මේ ස්වභාවය මොකක්ද? එහෙම නැතිනම් සම්භාවිතාව මොකක්ද? අනිවාර්යයෙන්ම මේ තෙරපුම නතර වුණු ගමම්ම වෙනස් වුණු ගමම්ම ටක් ගාලා යා උඩට එනවා. හුලං පුරවපු බැලුම. අන්න ඒ වගේ තමයි මේ අනුස්සය මට්ටමේ පවතින කෙලෙස් හිත ඇතුළේ හැංගිලා තියෙනවා. ඉඩක් අවකාශයක් ලැබිච්ච ගමන් ඒවා මතුවලා උඩට එනවා. දැන් අපේ ජීවිතවල සාමාන්‍ය පුද්ගලයන්ගේ ජීවිතවල මේ අනුස්සය මට්ටමේ කෙලෙස් යම් යම් අවස්ථාවල උඩට මතුවෙනවා අපිට දකින්න හම්බ වෙනවා. හැබැයි අර ස්වාමින් වහන්සේ තාම සිල්වන්ත ජීවිතයක් ගත කළ නිසා උන්වහන්සේගේ හිත ඇතුළේ හැංගිලා තිබිච්ච කෙලෙස් වලට මතුවෙන්න ඉඩක් තිබුණේ නැහැ. අවුරුදු කීයක් තිස්සේද? අවුරුදු 60ක් තිස්සේ. උන්වහන්සේ අවුරුදු 60ක් මහානදම් පුරලා තිබුණේ වෙනකොට ඊටාම සිල්වන්තව. ඉතින් අවුරුදු 60ක් තිස්සේ එක කෙලෙසක්වත් අර අනුසය එකක්වත් උඩට මතුවන්නේ නැහැ. ඒ කියන්නේ එහෙමනම් මතක තියාගන්න අනුසය මට්ටමේ ඉඳලා පරිඋත්ථාන මට්ටමට කෙලෙස්පත් උනේ නැහැ. පරිඋත්ථාන මට්ටම කියලා කියනවා නැගිටින වේලාව කෙලෙස්. පරිඋත්ථාන නැගී සිටින අවස්ථාව. දැන් බලන්න පන්සල ඇතුලේ අපි බණ අහනකොට හරි සංවරයි. අපිට තරහ නැහැ අපේ හිතවල. ආසාව නැහැ, මෝහය නැහැ නේ. ඒවා නැහැ වගේ තමයි දැනෙන්නේ. හැබැයි ඒවා නැහැ කියලා කියන්න බෑ. මොකද අවකාශයක් ආපු ගමන් ඒව මතුවෙන්න පුළුවන්. දැන් මං ඊයේ බණක් කියනකොට මේ කිංස්බරි වලට ලන්ඩන් වල මම මතක් කරපු කාරණාවක් තමයි දැන් මල් පූජා කරනවානේ. සමහර වෙලාවට මේ කෙලෙස් වල ස්වභාවය කොහොමද කියනවනම් මගේ මල් වට්ටියට වඩා අහවල් කෙනා පූජා කරපු මල් වට්ටිය විශාලයි ලොකුයි ලස්සනයි කියලා දැක්කමත් කෙනෙකුට નિરાයාසයෙන් Tamanට නොදැනි කෙලෙස් ඇති වෙන්න පුළුවන්. මොකද එතන කෙලෙස් ගොඩක් තියෙනනේ පුංචි සිදුවීමෙන් අපිට කෙලෙස් ගොඩක් හඳුනා ගන්න පුළුවන්. එකක් මමත්වය. මම මගේ කියන හැඟීම එතන මතුවෙනවා. ඒ වගේම එතෙන්දි මතුවෙනවා මානය කියන එක මනිනවා. අර මල් වට්ටියේ ප්‍රමාණයත් මේ මල් වට්ටියේ ප්‍රමාණයත් මනිනවා. එතෙන්දි මානය කියන එක ඇති වෙනවා. ඒ වගේම එතෙන්දි ඇති වෙනවා ඊර්ෂ්‍යාව කියන ක්ලේශ ධර්මය. අනිත් පුද්ගලයාගේ දේ පිළිබඳව ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාට ද්වේෂය වුණත් ඇති වෙන්න පුළුවන්. ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ඒ තමන් ප්‍රිය කරන්නේ නැති පුද්ගලයෙක් නම් ඔහු ඇය පිළිබඳව ද්වේෂය ඇති වෙන්න පුළුවන්. මේ තමන්ට වඩා ලොකු තමන් පූජා කරාට වඩා ලොකු මල් වට්ටියක් පූජා කළා කියලා. අන්න ඒ විදිහට මේ එක සිදුවීමක් තුළින් ඥානයේ තියෙන පුද්ගලයාට බොහෝ ක්ලේශ ධර්මයන් හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔබත් ඔබේ ජීවිතයේ සාමාන්‍ය අවස්ථාවන් පිළිබඳ හිතන්න මේ අවස්ථාවන්හිදී මගේ මොන කෙලෙස්ද ඉස්මතු වෙන්නේ කියන එක ගැන නිතර හිතන්න. නිතර හොයන්න.
කවුරු හරි එක කතා බහ කරනකොට කොහේ හරි තැනකට යනකොට රැකියාවට යනකොට රැකියාවේ නිරත වෙනකොට දැන් බලන්න ධර්මයේ නැති කෙනා රැකියාව කරද්දී තරහ යන්න තියෙන අවස්ථාව වැඩි ඔහුට ඇයට. ඒ වගේම පරිගන්න හිතෙන අවස්ථා වැඩි. කරන කටයුත්ත සිහියෙන් කරන්නේ නැති නිසා පැටලිලා ආපහු කරන්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි ධර්මයේ දන්න කෙනාට මේ අවස්ථාවන් ඔක්කොම මගහැර ගන්න පුළුවන්. මොකද එයා සිහියෙන් යුක්තව වාසය කරනවා. එයාගේ හිතේ ද්වේෂය මතුවෙන්නේ නැහැ. ද්වේෂය මතුවෙන අවස්ථාවක් ආවත් දැන් ආයතන ප්‍රධානිය තමන්ට බැන්නත් තමන් බලනවා මේක සාධාරණ හේතුවකටද මේ බැනීම කරන්නේ අසාධාරණ හේතුවකටද. සාධාරණ හේතුවකට නම් තමන් ඒක පිළි අරගෙන ඒ වැරද්ද යලි නොකරන්නට අදිෂ්ඨාන කරගන්නවා. හේතුවක් නැතිව නම් දොස් කීම කලේ ඒ පුද්ගලයාගේ නොදැනුවත්කම නිසා සිදු වූවක් මම ඔහුට අනුකම්පා කළ යුතුයි කියලා හිතලා එහෙම ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයා ද්වේෂය ඇති කර ගැනීම වැළකී සිටිනවා. ගෙදරදී බලන්නකො. ගෙදරදී තරහ යන මොනෑම් වෙලාවක් හරි තියෙනවා නම් ඒ තරහ යන්නේ අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපේ දුර්වලතාවය කාරණ කොටගෙන. මොකද අපි ගාව ඒ වෙලාවේදී සිහිය නැහැ. සිහි කල්පනාව සතිය නැහැ. සතිය තිබුණා නම් තරහ ඇති වෙන අවස්ථාවලදී තරහ එද්දිම අපිට තේරෙනවා මේ ද්වේෂය කියන එක මතුවෙන්න හදන මේක හොඳ දෙයක් නෙවෙයි. මේක සංසාරේ මාව බොහෝ දුකටපත් කරන ධර්මතාවක් කියලා ඒ ද්වේෂය නැති කරගන්න මහන්සි ගන්න. දැන් මේ දින 7කට කලින් පරලෝකසපත් මහත්මයා පිළිබඳව තාමත් ඒ ආදරණීය බිරිඳගේ හිතේ ඊටාම වේදනාවක් ඇති. ඒක ස්වභාවය. අපි කවදාවත් කියන්නේ නැහැ ඒක මේ ඔබ දුක් වෙන්නේ නැතුව ඉන්න ඕනේ, අඬන්නේ නැතුව ඉන්න ඕනේ, කම්පා වෙන්නේ නැතිව ඉන්න ඕනේ. මොකද ඒ ස්වභාවය කාටවත් දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඊටාම දුක් සහිත තත්වයක්. නමුත් අපි දැනගන්නට ඕනේ මේ වගේ අවස්ථාවකදී තමන්ගේ ජීවිතයට ධර්මය එකතු කරගන්න හොඳම අවස්ථාවක්. ඔබ දකින්න මේ ජීවිතයේ ස්වභාවය මේකයි. කුඩා කාලේදී මරණය සිදු වෙනවා, තරුණ අවධියේදී මරණය සිදු වෙනවා, වැඩිහිටි අවධියේදී මරණය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අනිත්‍ය ධර්මතාව වටහා ගන්නට මේක හොඳම අවස්ථාවක්. අපි සාමාන්‍යයෙන් යම් දේවල් අපට ලැබෙනකොට අපේ අධ්‍යාශයක් ඇති වෙනවා, හැඟීමක් ඇති වෙනවා මේ දේවල් හැමදාම පවතිනවා නම් හොඳයි කියලා. නමුත් ධර්මතාව තමයි සංස්කාරයන්ගේ ඇතිපුණානං නැතිවීම. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හටගන්නා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියලු දේ නිරෝධයට නැතිවීමටපත් වෙනවා. එහෙමනම් ඒ සංස්කාර සකස් වීම කියන ඒවා සිදු වෙමින් ආවා, අනිත්‍ය වෙමින් වෙනස් වෙමින් සිදු වෙමින් ආවා. ඒ අනිත්‍ය ලක්ෂණයම ඉදිරියට පැවතුණා. ඒකට ඒක තමයි ජීවත් වෙන, උපදිනවා, ජීවත් වෙනවා, මරණයටපත් වෙනවා කියලා අපි හඳුන්වන්නේ අනිත්‍යතාවම තමයි, වෙන මොකක්වත් නෙවෙයි. උපදිනවා කියන්නේ අනිත්‍ය වීම, ජීවත් වෙනවා කියන්නේ අනිත්‍ය වීම, මරණවා කියන්නේ අනිත්‍ය වීම. මේ කියන්නේ වෙනස් වෙනවා. පෙර ජීවිතයේ පැවති තත්වයෙන් වෙනස් වෙනවා කියන එක තමයි උපදිනවා කියලා කියන්නේ. ඒ වගේම ලොකු වෙනවා, වැඩිහිටි වෙනවා කියලා කියන්නේ ඒ අනිත්‍ය වීමම තමයි, වෙන මොකක්වත් නෙවෙයි. මරණය කියන්නේත් ඒකම තමයි, කිසිම වෙනසක් නැහැ. ඒතකොට මේ ලෝක ස්වභාවයත් එක්ක බලනකොට මෙතන කිසිම වෙනස් දෙයක්, විශේෂ දෙයක්, අමුතු දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒ ශ්ලෝක ස්වභාවයෙන් බලන්නේ නැති නිසා අපි මම කියන දෘෂ්ටියෙන් බලන නිසා තමයි අපිට පේන්නේ මගේ ආදරණීය ස්වාමි පුරුෂයා මා සමග ජීවත් වෙලා මාව අතහැරලා ගියා. එතකොට මමත්වයේ නිසා අපි හිතනවා මෙයා මගේ, මෙයා මට නැති වුණා. එතකොට මේ මමත්වයේ නිසාම තමයි සිතුවිලි ඇති වෙන්නේ. හැබැයි මේක ස්වභාව ධර්මයෙන් අපි බලනවා නම් අනිත්‍යතාව සිදු වෙලා ඒ අනිත්‍යතාවම දිගටම සිදු වීගෙන යනවා. ඒතර අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අනිත්‍ය භාවයටපත් වෙනවා කියන එකයි. අපි යම් දවසක මරනවා කියන්නේ ඒ අනිත්‍ය භාවයම තමයි, කිසිම වෙනසක් නැහැ. ඒ නිසා ධර්මයත් එක්ක අපි ජීවත් වෙනවා නම් අපේ ජීවිතේ බොහෝ දුක්ඛම් කටළු විඳ දරාගෙන සැනසille, ඒ වගේම නොකල යුතු දෙයට කාලය මිඩංගු කරන්නේ නැතිව කල යුතු යහපත් දෙයට කාලය යොදා ගන්න ලොකු පිටු බලයක් ලැබෙනවා. දැන් බලන්න අපි මේ පරලෝසපත් මහත්මයා ගැන කොච්චර හිතුවත් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. කොච්චර ඇඬුවත් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.
ඒ ගැන හිත කන්නේ නැතුව හිටියත් වැඩක් නැහැ. ඒ ගැන හිත බොන්නේ නැතුව හිටියත් වැඩක් නැහැ. ඒ ගැන හිත අඳින්නේ පළඳින්නේ නැතුව හිටියත් වැඩක් නැහැ. ඒ ගැන හිත රස්සාව කරන්නේ නැතුව හිටියත් වැඩක් නැහැ. ඒ ගැන හිත gedara වැඩ කටයුතු නොකර හිටියත් වැඩක් නැහැ. හැබැයි මේ හැම දෙයකටම වඩා වැදගත් වෙනවා මේ අහිමි වීම තමන්ට සංවේගයක් බවට පත් කරගන්න පුළුවන්. සංවේගය කියලා කියන්නේ අනිත්‍ය බව අවබෝධ කරගන්න අවස්ථාවක් කරගන්නවා. දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගන්න අවස්ථාවක් කරගන්නවා. අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්න අවස්ථාවක් කරගන්න. එහෙනම් මේ සිදුවීම තුළින් දකින්න ඔබ ධර්මය කුමක්ද? සංස්කාර ඇතිබුණා, සංස්කාර පැවතුණා, සංස්කාර නැතිව ගියා. එතකොට අනිත්‍ය බව එතන තිබුණා, දුක්ඛ බව එතන තිබුණා, අනාත්ම බව එතන තිබුණා. එතකොට මේ මහත්මා මම වන්නෙත් නෑ, මගේ වන්නෙත් නෑ. ඒ වගේම මේ මහත්මා සමග ජීවත් වුණා කියලා කල්පනා කරන තමන් මම වන්නෙත් නෑ, මගේ වන්නෙත් නෑ, ආත්මය වන්නෙත් නෑ. එතකොට මේක තමයි ස්වභාවය. ඉතින් මේක අපි තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ ජීවිතයේ සිදුවෙන හැම සිදුවීමක් හරහාම. හොඳයි. දැන් මේ අනුසයවල ලක්ෂණය තමයි හිත ඇතුලේ යටපත් වෙලා පවතින. අවකාශය ලැබුණු ගමන් ඒක උඩට මතුවෙනවා. දැන් අපි ගත්තොතින් බෝධිසත්වයන් වහන්සේ එක්තරා ආත්ම භාවයකදී ධ්‍යාන ලැබලා තාපසතුමෙක් හැටියට අහසින් වඩිනවා. එතකොට රජමාලිගේ රජුරෝ හැමදාම බෝධිසත්වයන් වහන්සේට මාලිගයට වැඩම කරවලා දාණය පූජා කරනවා, පිණ්ඩපාතේ පූජා කරනවා. එක අවස්ථාවක රජුරවන්ට පසල් දනව්වක් සංසිඳවන්න යන්න සිදු වෙනවා. රජ බිසව පමණයි හිටියේ. බිසව දාණය පිළියෙල කරලා මේ එදා රස්නේ දවසක් එයා දුහුල් සලුවක් ඇඳගෙන ඇඳේ හාන්සි වෙලා ඉන්නවා මේ තාපසයන් වහන්සේ වඩිනකම් ප්‍රමාදයි නිසා. එහෙම ඉන්නකොට තාපසයන් වහන්සේ අහසින් වැඩම කරනවා. මේ රජ බිසව කලබල වෙලා ඇඳෙන් නැගිටිනවා. නැගිටිනකොට අර ශරීරයේ උඩට දාගෙන ඉඳපු දුහුල් සලුව ඇදගෙන වැටෙනවා. වැටුනහම එයාගේ ශරීරය නිරාවරණය වෙනවා. අර ධානලාභී බෝධිසත්ව වූ තාපසයන් වහන්සේගේ අර අනුසය මට්ටමේ තිබිච්ච කෙලෙස් මතුවෙනවා. මතුවලා අර ධානය විනාශ වෙලා යනවා. ධානය පවතින්නේ නැහැ. කාමච්ඡන්දය ඇති වෙනවා නම්, ව්‍යාපාදය ඇති වෙනවා නම්, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චේ විචිකිච්ඡාව ඇති වෙනවා නම් ධානය රැඳෙන්නේ නැහැ. ධානය වහාම විනාශ වෙනවා. ඉතින් එතකොට උන්වහන්සේගේ ධානයේ බිඳුන අහසින් යෑමේ හැකියාව නැති වුණා උන්වහන්සේට. ඉතින් එහෙමනම් මේ බෝධිසත්ව වූ ධානලාභී උත්තමයෙකුටත් එහෙම වෙනවා නම් සාමාන්‍ය මිනිසුන්ගේ කෙලෙස් ඇතිවීම පිළිබඳව අමුතුවෙන් තර්කයක් අරුමයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි කිසියම් පුද්ගලයෙකුට හෝ චෝදනා කරන්න දොස් කියන්න කලින් අපි හිතන්න ඕනේ පුද්ගල මනස ස්වභාවය. ඒ වගේම අප ගැනත් අපි හිතන්න ඕනේ මේ කෙලෙස් එක්ක කරන ගනුදෙනුව ඊටාම පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඒ නිසා හැම වෙලාවකම සිහිය තියෙන්න ඕනේ. හැම වෙලාවකම අවධානය තියෙන්න ඕනේ. ඒ සිහියෙන්, සැලකිල්ලෙන්, කල්පනාවෙන්, අවධානයෙන් ඉන්නවා නම් ඒ පුද්ගලයාට කෙලෙස් ඇති වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩු කර ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට මේ අනුසය එහෙමනම් අපි දැන් අනුසය ගැන උදාහරණ දෙකකින් ඉගෙන ගත්තා. හිත ඇතුලේ මේවා හැංගිලා සැඟවිලා තියෙනවා. එහෙනම් බලමු දැන් මේ අනුසය 7ක් තියෙනවා. මේ 7ම ගැන සම්පූර්ණයෙන් පැහැදිලි කරගන්න අපිට අවකාශයක් ලැබෙන්නේ නැති වුණත් අපි කෙටියෙන් මාතෘකාව වශයෙන් දැනගනිමු. ඉදිරි දවසකදී තවත් ඔබට අවශ්‍යතාවය පවතිනවා නම් අපිට ඒව එකක් අරගෙන හොඳට පැහැදිලි කරලා විවරණය කරලා දීමේ අවස්ථාව තියෙනවා. පළවෙනි අනුසය ධර්මය කාම රාගානුසය. කාම රාග අනුසය. ඉතින් කවුරු හරි අතේ තියෙනවා නම් සටහන් කරගන්න කොලයක් පෑනක් තියෙනවා නම් සටහන් කරගත්තට කමක් නැහැ. පළමුවෙනි එක කාම රාග අනුසය. හිත ඇතුලේ නිදාගෙන සිටින කාම රාගය. දෙවෙනි එක භව රාග අනුසය. අර විදියමයි හිත ඇතුලේ නිදාගෙන ඉන්න භව රාග අනුසය. ඒතර භව රාග දැන් කාම රාග භව රාග. අපි ඒවා පැහැදිලි කරලා දෙන්නම් කෙටියෙන්. නමුත් තුන්වෙනි එක කාම රාග අනුසය, භව රාග අනුසය, පටිඝානුසය. තුන්වෙනි එක පටිඝය. පටිඝය කියනවා තරහට. හිතේ ඊටාම දැඩිව බැඳිලා තියෙන තරහට, දීර්ඝ කාලයක් හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන තරහට කියනවා පටිඝය කියලා.
අර ෂණිකව මතුවෙන තරහ නෙවෙයි. අපි කියමු තමන්ගේ හතුරෙක් ගැන අවුරුදු 20ක් තිස්සේ හිත ඇතුලේ තරහ තියෙනවා. අන්න පටිඝය. ඊළඟට මානානුසය. මානය හිත ඇතුලේ නිදාගෙන ඉන්න මානය. මානය නෑ වගේ ඉන්න ජීවත් වෙනා ඉන්න ලෝකේ. හැබැයි මානය ඒ අයගේ යම් යම් අවස්ථාවලදී උඩට මතුවලා එනවා. දිඨානුසය දෘෂ්ටිය නැමැති අනුසය හිත ඇතුලේ නිදාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටිය. මේක ඊටාම සියුම් දෙයක්. හුඟක් වෙලාවට අපි හුඟක් බෞද්ධවත් පිළියෙත් කළාට බෞද්ධ ප්‍රතිපදාව යනවා කියලා හිතාගෙන හිටියට සමහර වෙලාවට මේ දෘෂ්ටි අනුසය හිත තුළ තියෙන අපි කවුරුවත් දන්නේ නැහැ. හිත තුළ හැංගිලා තියෙනවා. දිට්ඨි අනුසය. ඊළඟට විචිකිච්ඡානුසය. අපි කතා කළා කාමරාගානුසය, භවරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය. ඊට හයවෙනි එක විචිකිච්ඡානුසය. විචිකිච්ඡා කියන සැකයට හිත ඇතුලේ හැංගිලා තියෙන සැකය නැමැති අනුසය. හත්වෙනි එක අවිජ්ජානුසය. හිත ඇතුලේ හැංගිලා ඉන්න අවිද්‍යා නොදැනීම නම් වූ අනුසය. මෙන්න මේ හත. දැන් මේ හත තමයි හිත ඇතුලේ සංගවිලා තියෙන්නේ. දැන් මේකේ තියෙනවා රාග මූලයන් තියෙනවා, ද්වේෂ මූලයන් තියෙනවා, මෝහ මූලයන් තියෙනවා. ඒකට දැන් මේ හත තුලම රාගය, ද්වේෂය, මෝහය අඩු වැඩි වශයෙන් පවතිනවා. හැම එකකම මෝහය තියෙනවා මේ හතේම. ඒ වගේම ඒ අනුසයට අනුව ද්වේෂය තියෙනවා. ඒ අනුසයට අනුව රාගය තියෙනවා. සමහර ඒවායි මේ තුනම මිත පවතිනවා. සමහර ඒවායි මේවයින් යම් මේවා අඩු වැඩි වශයෙන් පවතින්න පුළුවන්. එතකොට දැන් බලන්න මේ කාම රාගය කියන එක හිත තුළ හැංගිලා තියෙන හැටි. දැන් ඒකට හොඳම උදාහරණය තමයි මම අර කියපු බෝධිසත්වයන් වහන්සේගේ කතාව. කාම රාගය නැති වුණා නෙවෙයි. කාම රාගය තිබුණා. හැබැයි උන්වහන්සේගේ සීලවන්ත ජීවිතය නිසා, ගුණවන්ත ජීවිතය නිසා, ඒ වගේම වනාන්තරයට වෙලා හුදකලාව බණ භාවනා කරන අවස්ථාවේදී කෙලෙස් සිතුවිලි වලට කෙලෙස් අරමුණු දකින්නට අහන්නට ලැබෙන අවකාශය බොහොම අඩුයි. ඒ අවකාශයෙන් ඈත් වීම නිසා උන්වහන්සේට ඒ කෙලෙස් සිතුවිලි පවතිනවාදෝ කියලාවත් හැඟීමක් තිබුණේ නැහැ. මොකද ඒ තරම් තදින් මේ දේවල් යටපත් වෙලා තිබුණා. විශේෂයෙන්ම ධාන තත්වයටපත් වෙනකොට ඊටාම හොඳින් සමාධිගත වෙනවා. කාම ඡන්දය ඊටාම තදට යටපත් වෙලා යනවා. හැබැයි කාම ඡන්දේ තියෙනවා. දැන් මෙන්න මේ නිසා අපි දැනගන්න ඕනේ අපේ මේ කෙලෙස් අපි අවංකව කෙලෙස් නැති කරගන්න නම් අපිට අවශ්‍යතාව තියෙන්නේ, උමනාව තියෙන්නේ. අපි දැනගන්න ඕනේ මේ ක්ලේශ ධර්මයන් යටපත් කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ දැන් පරිසරයෙන් මිදීම තුලින් කෙලෙස් වලට ඉඩක් නැති වෙනවා කියන එක කෙලෙස් නැතිවීමට ලොකු බලයක් ලබා දෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්න ඔබ පන්සලේ සුදු ඇඳුමක් ඇඳගෙන සුදු රෙද්දක් පොරවගෙන සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙලා ඉන්නකොට ඔබට ඇහැ පිනවන රූප දකින්න ලැබෙන්නේ නැහැ, කන පිනවන හඬ අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට ඔබට මේ ඇහැ තුලින්, කන තුලින්, නාසය තුලින්, දිව ශරීරය තුලින් කාමරාගය ඉස්මතු වෙන්න තියෙන ඉඩකඩේ අවස්ථාවේදී නැති වෙලා තියෙනවා. හැබැයි යම් කිසි අවස්ථාවක් තිබෙනවා නම් ඔබට ඒ පරිසරයෙන් මිදිලා මේ කාමරාගය මතුවෙන්න එතෙන්දි හිතේ කාමරාගය මතුවෙන්න පුළුවන්. ඊළඟට දැන් මෙතෙන්දි තවත් කාරණයක් මම මතක් කරන්නම්. ධර්මයට ඍජුව සම්බන්ධ නොවුනත් දැන් ගිහි ජීවිත ගත කරන පුද්ගලයෙකු ඒ ගිහි ජීවිතයකට අදාළ වන කාමභෝගී ජීවිතයක් බුදුරජාණන් වහන්සේ අනුදැනව දාරලා තියෙනවා. පංචකාමයන්ගෙන් සදහටම මිදෙන්න කියලා පෙන්නලා නැහැ ගිහි ජීවිතය තුළ. ඒ නිසා තමයි අර කලින් කඩින් කඩ Tamanට ඒ ධර්මයේ ප්‍රගුණ කිරීම සඳහා අවස්ථාවන් යොදා ගන්න කියලා පෙන්නලා තියෙනවා. දැන් උපෝසත දවස් 4 ඒකට ලොකු පිටු බලයක් ලබා දෙනවා. දැන් උපෝසත 4ක් අපි පිළිපදින්නෙත් නැහැනේ සමහර වෙලාවට. එක උපෝසතයයිනේ අපි පිළිපදින්නේ. එහෙම නෙවෙයි. 4 පොයක් කියලා තියෙන්නේ. මාසෙට දවස් 4ක් තියෙනවා Tamanට බ්‍රහ්මචාරී වෙන්න. ඒ වගේම Tamanට පුළුවන් මේ දවස් 4 තුල
කෙලස් එකක්වත් ඇති නොවන විදියට, ඒ කියන්නේ උඩට ඉස්මතු නොවන විදියට තමන්ගේ ජීවිතේ පවත්ව ගන්න. ඒ වගේම මේ දවස් 4 තමන්ට ඉඩ අවකාශය තියෙනවා කෙලස් නැති කරගන්න අවශ්‍ය විදර්ශනාවෙහි යෙදෙන්න, විපස්සනාවෙහි යෙදෙන්න. අන්න ඒ විදිහට තමයි අතීතයේ ඉඳපු අය පුහුණුනේ. එහෙම පුහුණු වෙන කෙනාට ඊට පස්සේ මේ කෙලස් වල තියෙන දුක් සහගත බව, මේ කෙලස් වල තියෙන පීඩා සහගත බව, සසරේ තියෙන දුක් සහගත බව දැනුණාම, තේරුණාම ඒ පුද්ගලයාට හැකියාව තියෙනවා මම දැන් සම්පූර්ණයෙන්ම ධර්ම මාර්ගයට යොමු වෙන්න ඕනේ. මගේ ජීවිතේ මම දැන් සම්පූර්ණයෙන්ම ධර්මයට යොමු වෙන්න ඕනේ කියලා ඒක නා ගිහිව ඉන්න ගමන් හෝ එහෙම නැතිනම් අනගාരിക වෙලා හෝ එහෙමත් නැතිනම් පැවිදි ජීවිතයටපත් වෙලා හෝ මේ අවස්ථා තුනෙන් ඕනම එකක් ගත කරන ගමනේ එයා තමන් සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් මිදෙන්න තමන්ගේ ජීවිතේ කැප කරනවා. අන්න එහෙමනම් මතක තියාගන්න ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකු සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් මිදලා ජීවත් වෙන්න බෑ. විශේෂයෙන්ම අඹුසැමි සම්බන්ධතාව පවත්වන ජීවිත තුළ ඒ සම්බන්ධතාව පැවැත්වීම සමාජයටත් වැදගත් වෙනවා. ඒ වගේම ඉදිරි ලෝකයට දැන් නම් හැබැයි ඉතින් ලෝකේ දැන් කතා කරන දේ තමයි ලෝකේ ජනගහනය වැඩි කියලා. මේ ලෝකෙට දරා ගන්න පුළුවන් උප්පරිම මට්ටමට පැමිණිලා තියෙනවා කියන එක. ඉතින් එතනත් ඇත්තෙන්ම අර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මධ්‍යම ප්‍රතිපදාව තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඕනෑම දෙයක මධ්‍යම බව තියෙන්න ඕනේ. දැන් දරුවන් අපි දන්නවා අතීතයේ පවුල් වල දරුවෝ හිටිය විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ සමය තුල ඒක වැදගත් වුණා. ඒ වගේම අපි දන්නවා මේ ලෝකේ සමහර ආගම් වල උගන්වනවා උපරිම වශයෙන් දරුවෝ හදන්න. මොකද අපේ ජාතිය තමයි මේ ලෝකේ ඉන්න ඕනේ එකම ජාතිය කියලා. ඉතින් බුදුදහම තුල එහෙම පෙන්නලා නැහැ. අපි ඉතින් නුවණින් යුක්තව ඒ කරුණු කාරණා දකින්නට අවශ්‍ය කරනවා. මේක අතිරේක කාරණාවක් කිව්වේ. නමුත් දැන් මේක වැදගත් වෙනවා. මේ දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔය ස්වාමීන් වහන්සේ කියන මට්ටමටම ওই දේවල් අපිට කරන්න පුළුවන්ද කියලා. ඉතින් කරන්න පුළුවන්ද බැරිද කියන එක රඳාපවතින්නේ මරණින් මත්තේ තමන් සසරේ නිරයට, තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට, අසුර ලෝකයට යන්න කැමතිද? තමන් සසර ගමනේ දුක් විඳින්නට කැමතිද කියන ප්‍රශ්නයට ලැබෙන උත්තරයත් එක්ක තමයි. මේ ප්‍රශ්නෙට කැමති නෑ කියන උත්තරේ ලැබෙනවා නම් ඉතින් මේ දේවල් කිරීම ඊට වඩා බොහොම රමණීයයි, බොහොම සුන්දරයි. මොකද මේ දේ තුලින් අපිට දුකක් ලැබෙන්නේ. පොඩි හරි දුකක් තියෙනවා නම් ඒ දුක නැතිවීම විතරයි සිද්ධ වෙන්නේ. ධර්මයත් එක්ක ඉන්නකොට. එතකොට අපි හිතනවා සැපේ නැති වෙනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. සැපේ වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔබ හිතන්න ඕක හොඳම උදාහරණය. හොඳට බණ භාවනාදී පුරමින් මහානදම් පුරන ස්වාමින් වහන්සේ නමක් දුකින්ද ඉන්නේ. කවදාවත් එහෙම කෙනෙක් අඬනවා දැකලා තියෙනවද? කවදාවත් එහෙම කෙනෙක් රවාගෙන ඉන්නවා දැකලා තියෙනවද? කවදාවත් එහෙම ස්වාමින් වහන්සේ නමක් ඔක්කොම එපා වෙලා පැත්තකට වෙලා මුළු ගැන්විලා අඳුරට වෙලා ඉන්නවා දැකලා තියෙනවද? එහෙමනම් ඒකෙන් අපිට තේරෙන්න ඕනේ උන්වහන්සේ කොච්චර සුන්දරව hina වෙනවද? උන්වහන්සේ කොච්චර හොඳින් ඔබ සමග කතා බහ කරනවද? උන්වහන්සේ කොයිතරම් සතුටින් වාසය කරනවද කියන එක උන්වහන්සේගේ ඉන්ද්‍රිය දකින්නකොට, මූණ දකින්නකොට ඔබට පේනවා. එහෙනම් මතක තියාගන්න ධර්මයට යොමු වෙන්න සතුට වැඩි වෙනවා. කවදාකවත් දුකක් කියන එකක් ඇතිවන්නේ නැහැ. දුක ඇති වෙනවා අර පෘථග්ජන භාවය නිසා. නමුත් උන්වහන්සේ ඉන්න අවස්ථාව අනුව, ඒ කියන්නේ උන්වහන්සේ මේ ධර්මය යම් තාක් දුරකට ප්‍රගුණ කළාද ඒ තාක් දුරට උන්වහන්සේ වෙන අවස්ථාව අඩුයි. ඒ වගේම සසර ගමනත් කෙටි වෙනවා, නිවනටත් ලං වෙනවා. එහෙනම් ඔබත් ඒ ධර්මය අනුගමනය කරනවා නම් ඔබටත් ඒ කියන සුන්දර ප්‍රතිඵල ඔබේ ජීවිතය තුළදී ලබා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ බොහෝ කරුණු කාරණා තිබෙනවා කාමරාගය ගැන කතා කරන්නට. නමුත් ඒ හැම දෙයකටම අවස්ථාව නෙවෙයි. ඊළඟට භවරාගානුසය. මේ භවරාගය කියලා කියන්නේ එක්කෝ පුද්ගලයෙකුට ඇති වෙන්න පුළුවන් නিত্য භාවය පිළිබඳ, ශාස්වත භාවය පිළිබඳ යම්කිසි හැඟීමක්. දැන් අපි ඇත්තටම මේ කොච්චර අනිත්‍යයි කියලා මතු පිටින් කතා කළත් මේක ඇතුලේ තාම තියෙන හිතාගෙන ඉන්නේ මෙයා නිට්ටයයි කියලා. හිත ඇතුලේ තියෙන ඇත්තම හැඟීම ගත්තොත් නිට්ටය සංඥාව. තාම ඒ ඇතුළට යන්න, ඒ කියන්නේ දැන් අන්න ඒකයි මේ ධර්මය ඇතුළට ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි, ඒ කියන්නේ ඇතුලේ තියෙන වෙන එකක්.
එතකොට ඒ ගැඹුරට තාම ගිහිල්ලා නැහැ. එතකොට මේ ගැඹුරට අපි මේ ධර්මය අරගෙන යන්න ඕනේ. දැන් විදර්ශනා වඩනවා කියන්නේ ඒක තමයි අර මතු පිට හිතේ ඉඳලා යටි හිත දක්වා මේ අවබෝධයේ පණිවිඩය අරගෙන යනවා. නিত্য භාවය නෙවෙයි යථාර්ථය අනිත්‍ය භාවයයි කියලා ඒ తত্ত্বය යටි හිතට කාවදින්නට අවශ්‍ය කරන తত্ত্বය හදා ගැනීම තමයි විදර්ශනාව කියලා කියන්නේ. මොකද මතු පිට හිතේ හැමතිස්සෙම අනිත්‍යයි 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 කියලා කොච්චර කතා කළත් කොච්චර හිතුවද බණ අහන වෙලාවට අනිත්‍ය. බණ නැති වෙලාවට නිට්ටය. ඒ සංඥාව තමයි අපි ගාව තිනන්නේ. ඒක තමයි අනුසය කියලා කියන්නේ. ඉතින් ඒවා උදුරා දැමීම හරි අපහසුයි. මොකද ඒවා ඇතුලේ කාවැදිලා මුල් දුවලා ඒ මුලත් එක්කම ගලවලා එළියට දාන්න ඕන. නැත්තම් කොච්චර මතු පිටින් කපනවා අපි හැමතිස්සෙම සිල් ගන්නකොට මේක කපලා දානවා, බණ අහනකොට මේක කපලා දානවා, භාවනා කරනකොට මේක කපලා දානවා. හැබැයි මුල තියනවා පොළොව යට. ඒ නිසා ආයි දවසක මේක පැලවෙලා එනවා. ඒ නිසා මේ අනුසය මට්ටමේ තියෙන කෙලෙස් මුලින්ම ගලවලා දාන්න ඕනේ. ඒකයි යථාපි මූලේ අනුපද්දවේ දල්ලේ කියලා කියන්නේ. මුලට උපද්‍රවයක් වෙලා නැත්තම් මුල හොඳින් තියෙනවා නම් කපපු ගහ ආපහු දලෝ දාන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. ඒකයි ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුන. තණ්හාව නැමැති අනුසය සම්පූර්ණයෙන්ම ගලවලා නොදාපු කලදී මේ දුක නැවත නැවත හට ගන්නවා. එහෙනම් මතක තියාගන්න මතු පිටින් කොච්චර බෙහෙත් දැම්මත් ඇතුලේ තියෙන දේ ඒ ආකාරයටම තියෙනවා. මේක නැති කිරීම තමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා තමයි මේ අනුසය ගැන තවත් ගැඹුරින් විමසා බැලීම ඊටම කාලෝචිත වන්නේ. ඉතින් භව රාගය කියලා කියන ඔන්න ඔය කියන නිත්‍ය සංඥාව. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් භවය කියලා කියන්නේ වෙන දෙයක් නේ කියලා. ඔව් වෙන දෙයක්ත් තියෙනවා. හැබැයි භව කියන එකේ අදහස තමයි මේ නිත්‍ය සංඥාව. ඒ කියන්නේ ශාස්වත දෘෂ්ටිය. සදාකාලිකයි කියලා ඇති වෙන හැඟීම. දැන් අපි හැබැයි ඔහොම කිව්වම කියන්නේ ශාස්වත දෘෂ්ටිය නම් අපි ගාව නෑ. මොකද ඒක තිබුණේ බුද්ධ කාලේ ඉඳපු බමුණු ගාව කියලා. හැබැයි එහෙම නෙවෙයි. ඒක බමුණන්ගේ ගාව විතරක් තිබිච්ච එකක් නෙවෙයි. මේ හැමෝගෙම හිතවල තියෙන දේක් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ. ශාස්වත බව තියෙන්න පුළුවන්, උච්ඡේද බව තියෙන්න පුළුවන්. එතකොට මේ දෙකම වැරදි. ඒ දෙකම වැරදි මොකද හේතුව එකකින් කියනවා ලෝකේ සදාකාලිකයි කියලා. එතන ඒ වගේම එකකින් කියනවා ලෝකය කියලා දෙයක් නැහැ මේ මොහොතේ සියල්ල විනාශ වෙලා යනවා කියලා. ඒ කියන්නේ උච්ඡේදයි. මෙතනින් සියල්ල අවසానයි කියලා. මේ දෙකම වැරදි. මොකද කෙලස් පවතින තාක්කල් ලෝකේ පැවැත්ම තියෙනවා. ඒ නිසා ඒක අනිත්‍ය ධර්මතාවයෙන් යුක්ත එකක්. ඉතින් මේ කාරණාව අපි තේරුම් ගන්නට ඕනි. ඒ නිසා මේ හිත තුළ තියෙන නිට්ටයයි කියන සංඥාව නැති කර ගන්න නම් මේ බෙහෙත හොඳට ඇතුළට වදින විදිහටම පවා ගන්න ඕනේ. ඒක කරන්න Tamanට යම් කැපකිරීමක් කරලා දීර්ඝ කාලීන වශයෙන් ඒකට යෙදෙන්න ඕනේ. ටික අනිත්‍ය කියන හැඟීම හොඳට ඒක අවබෝධයක් බවට පත් වෙන ආකාරයට Taman කටයුතු කරන්න අවශ්‍ය කරනවා. දිට්ඨි අනුසය තුන්වෙනි එක දෘෂ්ටිය. දැන් ඔය දෘෂ්ටි උනත් එහෙම තමයි. දැන් අපි කියනවා අපි බෞද්ධයෝ අපි සම්මා දිට්ඨිය තියනයි කියලා අපි කතා කරනවා. හැබැයි ඔබ බැලුවොත් එම හරියාකාරව මේ දෘෂ්ටි පිළිබඳව මේ ධර්මයේ තුල ගොඩාක් දේශනා තියෙනවා. ඒ දේශනා වලට හරියට ගිහිල්ලා බැලුවොත් සමහර වෙලාවට ඒ කියන දෘෂ්ටි අපි ගාව තියෙනවා. සමහර වෙලාවට නෙවෙයි ඇත්තට මේවා තියෙනවා. ඒවා තියෙන්නේ මතු පිට නෙවෙයි අර කිව්වා වගේ හිත ඇතුලේ සැඟවිලා අනුසය මට්ටමේ තියෙනවා. ඉතින් දෘෂ්ටි බොහොම ගොඩක් තියෙනවා. හොඳ බෞද්ධ ප්‍රතිපත්ති වල ඉන්න කෙනෙක් ගාව දෘෂ්ටි තියෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට ඒ දෘෂ්ටි වල ස්වභාවය තමයි හරි ධර්මය අහනකොට හිතෙනවා නැත්තම් කියවනකොට හිතෙනවා අපි කියමු බුදුහාමුදුරන්ගේ දේශනාවක් කියවනවා ඔබට හිතෙනවා නෑ මේක නෙවෙයි හරි මම හිතන් ඉන්න විදිය තමයි හරි කියලා. ඒ තියෙන දෘෂ්ටිය තද බව නිසා. ඒ වගේම මේ ලෝකේ ජීවිතය ගත කරද්දී අපි නොදැන හිටියට විවිධ ආකාරයේ දෘෂ්ටි අපෙන් උඩට මතුවලා ක්‍රියාත්මක වෙනවා. වැරදි අදහස්, වැරදි දැකීම්. ඉතින් ඒවා අපි දැනගන්න ඕනි. ඉතින් ඒවට අවශ්‍ය කරන දේශනා තිබෙනවා. ඒ දේවල් හොයලා බලලා කියවන්න. ඒ වයින් ඔබට දැනගන්න පුළුවන් දෘෂ්ටීන් කොයි වගේද කියලා. ඉතින් සරලව කතා කරොත් සම්මා දිට්ඨිය ගැන කතා කරද්දී පෙන්වනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේම සම්මා දිට්ඨියේ තවත් ලෝකෝත්තර අංගය තමයි ලෞකික දෘෂ්ටියෙන් තොර වූ ලෝකෝත්තර වූ සම්මා දිට්ඨිය.
ඒක සම්මාදිට්ඨි සූත්‍රයේදී හොඳට පෙන්නනවනේ නේ. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඉතින් ඔය එක පැහැදිලි කිරීමක් පමණයි ඔය හැරුණකොට තවත් දෘෂ්ටි රාශියක් පිළිබඳව පැහැදිලි කරනවා. ඉතින් ඒවත් අපි දැනගන්න ඕනේ, ඒවත් ඉගෙන ගන්න ඕනේ. දැනගෙන මේවයින් පොඩි හරි වැරදි දෘෂ්ටියක් අපි ගාව තියෙනවා නම් ඒවා බලලා ප්‍රඥාවෙන් යුක්තව ඒවා ගැන විමසලා ඒ ප්‍රශ්න වලට ප්‍රඥාවෙන් උත්තර දීලා ඒ දෘෂ්ටි නැති කරගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් දිට්ඨි අනුසය කියන එක ඒ නිසා දැන් හොඳට භාවනා කරන කෙනෙක් ගාව දෘෂ්ටි තියෙන්න පුළුවන් හිත ඇතුලේ හැංගිලා. දැන් අර තමන් හිතනවා තමන් උසස් තත්වයකටපත් වෙලා කියලා භාවනාවෙන් හැබැයි ඒක දෘෂ්ටියක් වෙන්න පුළුවන්. අන්න බලන්න. දැන් හිතනවා භාවනා කරන ගමන් සෝවාන් වෙලා කියලා හිතනවා. හැබැයි සෝවාන් වෙලා නැහැ. එහෙමනම් එතන දෘෂ්ටියක් තියෙනවා. අපි අධිමානය කියන වචනයකට පාවිච්චි කරනවා. ඒක එතන දෘෂ්ටියක් වෙන්න පුළුවන්. වැරදි දෘෂ්ටියක් තමන් ගාව තියෙනවා. ඉතින් ඒක නැති කරගන්න ආපහු ධර්මය ඒකයි අර දැන් බොජ්ජංගවල ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා එකක් කියනවනේ නේ. ඒක හරි වැදගත් වෙනවා. නිතර තමන් මේ ධර්මයත් එක්ක තමන් කොතනද ඉන්නේ කියන එක යලි යලි විමසන්න ඕනේ. තමන් ඉන්න තැන දැන් සතිපට්ඨාන වැඩෙන්නේ කොයි මට්ටමින්ද තමන් ගාව කියලා යලි යලි විමසන්න ඕනේ. ධම්ම විචය. කෙලස් කොයි මට්ටමින්ද තමන් ගාව ක්‍රියාත්මක වෙන්නේ කොයි විදිහටද තමන්ට කෙලස් අඩු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ කියන එක ගැන ආයෙ විමසලා බලන්න ඕනේ. ඉතින් එතකොට තමයි පුද්ගලයාට පුළුවන්කම තියෙන්නේ ටික තමන්ගේ දුර්වලතා හඳුනාගෙන ඒව නැති කරගන්න. දිඨානුසය. ඊළඟට විචිකිච්ඡානුසය. විචිකිච්ඡාව කියන සැකය දැන් සාමාන්‍යයෙන් අපි කතා කරන බුද්ධ ආදී අටතැන් පිළිබඳව සැකය කියලා. ඒ වගේම විවිධ ආකාරයේ සැක සංකා තියෙන්න පුළුවන්. ඉතින් හිත ඇතුළේ හැංගිලක් තියෙන්න පුළුවන්. තමන් හිතන තමන් ශ්‍රද්ධාවන්ත කෙනෙක්. දැන් ශ්‍රද්ධාවෙන් සැකේ යටපත් වෙන වෙලාවල් තියෙනවා. ඔන්න ඕකත් මතක තියාගන්න. ශ්‍රද්ධාව නිසා මතු කරන්න තියෙන දේ මතු කරගන්න නැතුව හංගගෙන ඉන්නවා හිත ඇතුළේ. එතකොට දැන් අන්න අනුසය. දැන් අපි කියමු මොනවා හරි දෙයක් ගැන තමන්ට සැකයක් තියෙනවා. ඊට පස්සේ නෑ එහෙම හිතන්න හොඳ නෑ. එහෙම හිතන එක පව්. බුදුහාමුදුරු ගැන එහෙම හිතන්න හොඳ නෑ. ධර්මයේ ගැන එහෙම හිතන්න හොඳ නෑ. සංඝයා ගැන එහෙම හිතන්න හොඳ නෑ කියලා ශ්‍රද්ධාව උඩට ගෙනල්ලා අරයව තල්ලු කරනවා යටට. තල්ලු කරලා පාගල දැන් තියා ගන්නවා. හැබැයි අරයා නැද්ද? එයා තියෙනවා. ඒ නිසා තමන්ට කලකිරීමක් මතුවෙච්ච අවස්ථාවේදී අරයා පෝර දානවා ඒකට උදව් කරනවා. මෙහෙම දෙයක්ත් තියෙනවා නේද කියලා. අනේ නිසා සැකයක් ඇති වුණා නම් හොඳට එක්ක තමන් නුවණින් ඒක විමසලා ධර්මයත් එක්ක ගලපලා ඒ සැකේ නැති කර ගන්න ඕනේ. එහෙම නැතිනම් ධර්මයේ දන්න උතුමක ගාවට ගිහිල්ලා ඒ කාරණාව සාකච්ඡා කළා ඊටාම හොඳින් ඒ සැකේ දුරු කර ගන්න ඕනේ. දැන් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ධර්මයේ දන්න උතුමන් ගැන තියෙන ගෞරවය නිසා තමන් හරස් ප්‍රශ්න අහන්න නැතුව ඉන්නවා. තමන්ට මතුවෙන දේ අහන්න නැතුව ඉන්නවා. අපි ධර්ම සාකච්ඡාවලට ගියාට පස්සේ මිනිස්සුන්ට කියනවා ප්‍රශ්න අහන්න කිව්වට කවුරුවත් අහන්නේ නැහැ. ගෞරවයට. ඒකද ගෞරවය කියලා කියන්නේ. ඒක ගෞරවය නෙවෙයිනේ. ගෞරවය වෙන්නේ ප්‍රශ්න අහනවා නම් අපි හරි අපහසුතාවයකටපත් වෙනවා මේ මිනිස්සුන්ට මොනවා කියන්නද කියලා. මොකද කවුරුවත් අහන්නේ නැහැ මොකක්ද. ඉතින් එහෙම නෙවෙයි. තමන්ට ඒ කියන්නේ අපි ශ්‍රද්ධාව පටලගෙන එතන තියෙන්නේ. ඒ නිසා හරි ශ්‍රද්ධාව නම් කරුණු දැනීමෙන් ඇතිවන පැහැදීමක් වෙන්න ඕනේ. එතකොට සැකේ ඇති වෙච්ච ගමන්ම ඒක විමසන්න ඕනේ. විමසලා බලලා ඒක දුරු කර ගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අපි හිතන් ඉන්නවා ඒක යටපත් කිරීමයි ශ්‍රද්ධාව කියන්නේ කියලා. එහෙම නෙවෙයි. ඉතින් මේ වගේ ගොඩක් කාරණා තියෙන මේවා සම්බන්ධයෙන් කතා කරන්නට. ඉතින් දිට්ඨි අනුසය ඒ වගේම විචිකිච්ඡා අනුසය විචිකිච්ඡාවන් සැක සංකා ඇතිවීම ඉතින් ඔක හිත ඇතුලේ හැංගිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒකට භාවනා කරගෙන යද්දි සමාහට මතුවෙන්න පුළුවන්. එහෙම නැතිනම් ධර්මය හදාරගෙන යද්දි සමාහලට මතුවෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඒ අවස්ථානුකූලව බලලා මේ විචිකිච්ඡාව ඇති නොවන ආකාරයට පවතින මහන්සි ගන්න ඕනේ. කාමරාගානුසය, භවරාගානුසය, පටිඝානුසය, මානානුසය අපි කතා කළේ නෑ. දිට්ඨි අනුසය කතා කළා. මානානුසය කියලා කියනවා මානෙ මැනීම. ඒකත් එහෙමයි. අපි හිතනවා අපි ගාව මානෙ නෑ. අපි නිහතමානී කියලා. ඉතින් නිහතමානී වෙන්න බෑ. ඇත්තටම රහත් වෙනකන්. අනතිමානී වෙන්න නම් පුළුවන්. ඒ කියන්නේ මානය අඩු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. අතිමාන නැති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. නිහතමානී වෙන්න නම් රහත් වෙන්න ඕනි.
ඉතින් අපි හිතන් ඉන්නවා අපි ගාව මානෙ හරි අඩුයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම හැම මොහොතකම මානෙ ක්‍රියාත්මක වෙනවා. හැම මොහොතකම මානෙ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම කියන සංඥාව පවතින තාක්කල් මානෙ කියන එකක් තියෙනවා. දැන් සෝවාන් වෙච්ච කෙනා තමන් සක්‍රදාගාමි උනේ නෑ නේද කියන ඒ මානෙ ඔහු ගාව පවතිනවා. හැබැයි ඒ මානෙ ඔහුට පිහිට වෙනවා සකදාගාමි තත්වයටපත් වෙන්න අවශ්‍ය වීර වැඩිම සඳහා මන ගැනීම. හැබැයි මේ ඉන්න මට්ටමේ තුලදී අපි මොකද කරන්නේ? අනිත් අයත් එක්ක ඒක සංසන්දනය කරන්න මහන්සි ගන්නවා. ඒක හරි දෙයක් නෙවෙයි. මොකද තව කෙනෙකුගේ පවතින තත්වයෙන් අපිට කිසි වැඩක් වෙන්නේ නැහැ. ඒ කෙනා කොයි තත්ත්වයේ හිටියත් අපිට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් වන්නේ නැහැ. වැදගත් වන්නේ තමන් පවතින තත්ත්වය කුමක්ද කියලා තේරුම් ගැනීම. ඉතින් මානෙ කියන එක යම් යම් අවස්ථාවල අපි ගාව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒවා හඳුනාගෙන මානෙ අඩු පුද්ගලයෙකු හැටියට පවතින අපි මහන්සි ගන්න ඕනේ. කරණීයමෙත සූත්‍රයේදී කියන්නේ සුවචෝචස්ස මුදු අනතිමානී කියලානේ. ඉතින් ඒ தত্ত্বය ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ. ඊළඟට පටිඝය කියන එක ඇති වෙන්න පුළුවන් අනුසය. ඇති වෙන්න පුළුවන් නෙමෙයි ඒක පවතින හිත ඇතුලේ හැංගිලා පටිඝය කියන එක. ඒ පටිඝයයි ද්වේෂයයි අතරේ අපි ගත්තොත් එහෙම නෑ සාමාන්‍යයෙන් ද්වේෂය කියන පොදු නාමය. හැම ආකාරයකම තරහට කියන පොදු නාමය තමයි දෝෂ කියලා කියන්නේ. රාග, දෝෂ, මෝහ. හැබැයි ඒ දෝෂයේ තියෙන ක්‍රියාකාරීත්වය හඳුන්වන විවිධ අවස්ථාවන්ට තමයි ඔය අපි නම් දීලා තියෙන්නේ. උපනාහ කියන බද්ධ වෛරයට නේ. ඊට පස්සේ අපි කියනවා මේ කතා කරන පටිඝය කියන එක තියෙනවා. ඒකත් එම හිත ඇතුලේ සැඟවිලා දීර්ඝ කාලයක් තිස්සේ හිත ඇතුලේ පවතින ද්වේෂය. සමහර අවස්ථාවල මේ ප්‍රශ්නයට අනුකූලව තරහ ඇති වුණා, ප්‍රශ්නේ විසඳුනාම තරහ නැති වුණා. එහෙම తాවකාලිකව ඇති වෙන තරහ වුණත් තියෙනවා. මේ කොයි ආකාරي තරහත් හොඳ දෙයක් නෙවෙයි. අහවල් තරහ හොඳයි කියලා කියන්න බෑ. හැබැයි බද්ධ වෛරයට වඩා මේ මොහොතේ ඇති වෙලා නැති වෙලා යන වෛරය ටිකක් හරි හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද මේ ප්‍රශ්නයට විතරයි තරහ තිබුණේ. එතනින් පස්සේ තරහ නැහැ. දැන් මේ සමාජයේ ඉන්න සමහරව ඉන්නවා හරියට තරහ යනවා. හැබැයි තරහ ගියාට ඒ දේ ආමන්ත්‍රණය කරලා අවසන් වුණාට පස්සේ එයාට තරහක් නැහැ. hina වෙලා කතා කරන්න පුළුවන්. සමහරු ඉන්නවා තරහ යන බව පෙන්වන්නේ නැහැ. හැබැයි හැම තිස්සෙම හිත ඇතුලේ මේ තරහ තියාගෙන ආපහු දකින්න වාරයක් පාස මේ තරහ මතුවෙනවා. ඒක තවත් නරකයි. මොකද ඔහුගේ තරහ කියන එක තමන්ගේ ධර්මතාවයක් බවට යපත් කරගෙන ඉන්නවා. ඒ පටිඝානුසය කියන එකත් එහෙමයි. හිතනවා තරහ නැහැ, ද්වේෂය නැහැ කියලා. හැබැයි හිත ඇතුලේ සැඟවිලා තියෙනවා. ඊළඟට විචිකිච්ඡානුසය කතා කරලා අවිජ්ජානුසය අවසානයේක අවිද්‍යාව ඒකත් එහෙමයි. දැන් අපි හිතනවා මේ තමන් ධර්මයේ දැනගන්නකොට විද්‍යාව පහළ වෙලා කියලා හිතනවා. හැබැයි විද්‍යාව පහළ වෙලා නැතුව ඉඳගෙන විද්‍යාව පහළ වෙලා කියලා හිතන එකම අවිද්‍යාවයි. ඉතින් ඒකයි තත්වය. ඉතින් ඒ නිසා මේ ධර්මයේ දැනගත්ත කියලා අවිද්‍යාව නැති වෙන්නේ නැහැ. ධර්මයේ දැන ගැනීම අවිද්‍යාව නැති කරගන්නට ශක්තියක් වෙනවා. හැබැයි ඒක අර කලින් කිව්වා වගේ උඩ මතු පිට තියෙන දෙයක්. දහම් දැනුම කියන එක. ඒක ඇතුළට කිඳා බස්ස ගන්න ඕනේ. තමන්ගේ දැක්මක් බවට පත් කර ගන්න ඕනේ. එතකොට දැන් එහෙම තමන්ගේ දෘෂ්ටියක් බවට පත් කර ගැනීම තමන්ගේම දෙයක් බවට පත් කර ගැනීමෙන් තමයි ඒ ධර්මයක් තමනු දෙන්නෙක් නොවි එක්කෙනෙක් බවට පත් වෙන්නේ. තාම මේ ධර්මය අපිට ආගන්තුකයි. එයා එළියේ ඉන්නවා අපි ඇතුලේ ඉන්නවා. අන්න එහෙම තමයි තාම තියෙන්නේ. මොකද මේක ඇතුලේ මේ අනුසය හත ඉන්නවනේ. ඒගොල්ලෝ එන්න දෙන්නේ නැහැ අරයට ඇතුලට. හැබැයි දැන් මොකද්ද කරන්න ඕනේ? කොහොම හරි මේ ධර්මය ඇතුලට ගන්න ඕනේ. ඇතුලට ගන්නකොට තමයි මේ අනුසය දැකලා මේවා ගලවන්න අවශ්‍ය කරන පාර අපිට පේන්න පටන් ගන්න. ඒ නිසා හිත ඇතුළ අපේ సంతානයේ කෙලෙස් වලට නවාතන බවට පත් කරන්නේ නැතිව ධර්මයට නවාතන බවට පත් කරන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඉතින් හොඳයි එහෙමනම් කාල වේලාව ගත වෙලා ගිහිල්ලා තියෙනවා. අද දවසේදී අපි උත්සාහ දරුවා අනුසය ධර්මතාවන් පිළිබඳ යම් මට්ටමකට හෝ සාකච්ඡා කරන්නට. දැන් එක දෙයක් කියන්න බැරි වුණා. දැන් පරිඋත්ථාන කිව්වහම ඒවා නැගිටින වෙලාව දැන් කෙනෙක් අපි කියමු තරහ ගිහලා කෑ ගහනවා නම්, කෙනෙක් රාගයෙන් කටයුතු කරනවා නම්, කෙනෙක් මෝහයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ බාහිරට පේන්න තියෙනවා නම් අන්න ඒවා
කෙලෙස් ඉස්මතු වෙච්ච අවස්ථාව. ඊළඟ වීතික්කමය කියලා කියනවා මේවා හඳුනාගෙන මේ කෙලෙස් නැති කර ගැනීම සඳහා ප්‍රහාණය කිරීම සඳහා ක්‍රියාත්මක වීම. අතික්‍රමණය කිරීමට ක්‍රියාත්මක වීම. ඉතින් ඒ தത്വයට තමයි අපි එන්න ඕනි. ඒකට එන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. හොඳයි එහෙනම් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මේ ලැබූ දැනුම අප හැම දිනාටම තව තවත් හොඳින් මේ ධර්මයේ දැකලා යථාර්ථය දැකලා සත්‍ය දැකලා ජීවිතය දැකලා අවබෝධයකට පත්වන්නට හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරගනිමු. පරලෝකසපත් සියලු ඥාතිහු මේ උතුම් පින් ලබත්වා පරලොවින් සපවත් වෙත්වා උතුම් නිවනින්ම සැනසෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන් ඉදං මේ ඥාතිනම් හෝතු. පින් කැමති සියලු දෙවි දේවතාවෝත් මේ පින් ලබත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසමය කුසල් බලෙන් හැම දිනාටම සියලු දුක් නිවා ලබන උතුම් නිවන් සොයම සැලසේවා.